හොඳයි දරුවනේ අපි තුන්වන එකකේ මට්ටම් ගැනීම බිම් ගැනීම සහ මට්ටම් ගැනීම ඒකකේ සමාලෝචන ප්‍රශ්න ඉදිරිපිට කතා කරමින් ඉන්නේ. විශේෂයෙන් අපි දැන් බලාපොරොත්තු වෙනවා මේ නැගුම් බැසුම් ක්‍රමයට අනුව කොහොමද වගුව සකස් කරන්නේ සහ දරුවනේ විශේෂයෙන්ම මේ උපකරණයේ උස ක්‍රමය අනුව කොහොමද දරුවනේ මේ ක්‍රියාවලිය සිදු කරන්න කියන එක සම්බන්ධයෙන් විශේෂයෙන්ම මේ අවකල මට්ටම් ගැනීම ඩිෆරන්ටියල් ලෙවලින් ගැන කතා කරගෙන ඉන්න දරුවනේ. ඒකෙදි අපි විශේෂයෙන්ම භූමියේ ඍණ අගයක් ලැබුණොත් දරුවනේ අපිට ලක්ෂ්‍ය දෙක අතර වෙනස අපි විශේෂයෙන්ම බැස්මක් විදිහටත් දරුවනේ අපිට ධන අගයක් ලැබුණොත් භූමියේ නැග්මක් විදිහටත් අපි සලකලා කතා කරන්න දරුවනේ. අපි බලමු දුවේ පුතේ එතකොට මේ වගුවේ කොහොමද දරුවනේ අපි මේකේ පාඨාංක සටහන් කරන්න කියලා. විශේෂයෙන්ම මෙන්න මේ ආකාරයේ වගුවක තමයි දුවල පුතාලට ඉතාමත්ම පැහැදිලිව තියෙනවා දරුවනේ. මෙන්න මේ ආකාරයක වගුවක් මට්ටම් ස්ථානයේ ලෙවල් ස්ටේෂන් එක දරුවනේ. පසු දර්ශන පාඨාංකයේ බැක් සයිඩ් රීඩින් එක දරුවනේ. අපි මුලින්ම උපකරණය ලක්ෂ්‍ය දෙක අතර යම් ස්ථානයක ස්ථාපිත කරලා දරුවනේ අපි මුලින්ම උපකරණය මට්ටම් කරලා ඉවරලා ඉස්සෙල්ලාම ගන්න පාඨාංකය තමයි එයාගේ පසු දර්ශන මිනුම් පාඨාංකය. නැත්තම් දැනටමත් උස දන්නා ලක්ෂයක් මතදී ලබා ගන්නා රිටි පාඨාංකය. උස දන්නා ලක්ෂයක් මතදී ලබා ගන්නා යෂ්ටි පාඨාංකය රිටි පාඨාංකය තමයි දරුවනේ පසු දර්ශන මිනුම කියන්නේ. උපකරණය අපි මට්ටම් දිශාවට විරුද්ධව දරුවනේ උපකරණයේ අංශක 180කින් අනෙත් පැත්තට කරකවලා අපි මේක පාඨාංකය ලබා ගන්න දරුවනේ. මට්ටම් දිශාවට විරුද්ධවයි මේ පසු දර්ශන පාඨාංකය ආපස්සට ලබා ගන්න බැක් සයිඩ් එක පුතේ. ඒ නිසා මට්ටම් ස්ථානයේ ලෙවල් ස්ටේෂන් එක ඊට පස්සේ පසු දර්ශන පාඨාංකය දරුවනේ බැක් සයිඩ් රීඩින් එක. අතරමැදි පාඨාංකයක් බොහෝ විට පුතේ අපි මේකේ අතරමැදි පාඨාංක අපි විශේෂයෙන්ම ඩිෆරන්ටියල් වලින්දී අපි අතරමැදි පාඨාංක ලබා ගැනීම සිදු වෙන්නේ නැහැ පුතේ. ඉන්ටර්මීඩියට් සයිඩ් රීඩින් එකක් අවශ්‍ය ගන්න නැහැ. පෙරදර්ශන පාඨාංකයක් ෆෝසයිට් රීඩින් එකක් අවශ්‍ය වෙනවා දරුවනේ. ඒ අනුව අපිට භූමියේ නැග්මක්ද බැස්මක්ද කියන එක දරුවනේ අපිට සඳහන් කරන්න පුළුවන් ඕනිත උස ඊට අමතරව විස්තරයක් අඩංගු නම් තොරතුරු අපිට අඩංගු කරන්න පුළුවන් දරුවනේ මේක. ඉතින් මුලින්ම පාඨාංක සටහන් කරන ආකාරය පිළිබඳව තමයි පුතේ අපි කතා කරලා බලන්න යන්නේ. මේ සඳහා මෙන්න මේ ආකාරයේ කලින් අපි කතා කරපු මට්ටම් ක්‍රියාවලියක් යොදා ගන්න දරුවනේ. ඉතින් විශේෂයෙන්ම මට්ටම් උපකරණයේ පොළොව මත පිහිටුවීමෙන් පස්සේ ගනු ලබන පළමු පාඨාංකය තමයි දරුවනේ අපි අර රූපේ ලබාගත් කැපිටල් A සඳහා ලබාගත් පසු දර්ශන මිනුම් පාඨාංකය. කලින් කොටසේදී අපි කතා කරපු කැපිටල් A සඳහා ලබාගත් පසු දර්ශන පාඨාංකය දරුවනේ. අපිගේ මුලින්ම යම් ස්ථානයක් මත උපකරණයේ මට්ටම් කළ දරුවනේ අපි ලබා ගන්නා මුල්ම පාඨාංකය තමයි දරුවනේ උස දන්නා ලක්ෂයක් මත රිටි පාඨාංකය අපි ලබා ගන්න. රයිට්. එතකොට මට්ටම් උපකරණයේ පොළොව මත පිහිටවීමෙන් පසු දරුවනේ ලබා ගන්නා පළවන පාඨාංකය තමයි මම මෙතනදී රූපයක් යොදා ගන්නම් දරුවනේ සඳහා. රයිට්. රූපයක් යොදාගමු දරුවනේ. මීන් ෂී ලෙවල් එක දරුවනේ. රයිට්. අපි උපකල්පනය කරමු මීටර 100යි කියලා දරුවනේ මුහුදු මට්ටමේ ඉඳන් උස. රයිට්. ඊට පස්සේ සිම්පල් A සිම්පල් B සිම්පල් C ඊට කැපිටල් B ස්ථානය. හරි. අපි මෙන්න මේ ලක්ෂ්‍ය දෙක අතර කැපිටල් A හා සිම්පල් A කියන ලක්ෂ්‍ය දෙක අතර දරුවනේ මට්ටම් උපකරණය ස්ථාවරව සවි කරලා දරුවනේ උපකරණය ලෙවල් කරලා ඉස්සෙල්ලම ලබා ගන්න පාඨාංකය තමයි මට්ටම් දිශාවට විරුද්ධ දිශාවට බැක් සයිඩ් එක. උපකරණයේ මට්ටම් කරලා ඉවර වෙලා ලබා ගන්න පළවෙනි පාඨාංකය තමයි දරුවනේ එයාගේ BS පාඨාංකය. අපි ඒක පසු දර්ශන මිනුම් පාඨාංකය බැක් සයිඩ් එක. ඒකයි දරුවනේ මෙතනදී මේ කියන්නේ. බලන්න පැහැදිලි නේද දුවේ පුතේ? බලන්නකෝ එහිදී මට්ටම් උපකරණයේ පොළොව මත පිහිටවීමෙන් පසු මේ බලන්න මට්ටම් උපකරණයේ තේපාව මත ස්ථාවරව සවි කරලා මට්ටම් උපකරණයේ මට්ටම් කරලා ඉවර වෙලා පුතේ ඉස්සෙල්ලම ලබා ගන්න පාඨාංකය තමයි මට්ටම් උපකරණයේ පොළොව මත පිහිටවීමෙන් පසු ගනු ලබන පළමු පාඨාංකය වන්නේ මෙන්න මේ කැපිටල් A සඳහා ලබාගත් මේ බලන්න පුතේ මේ ස්ථානයේ අපි කියනවා කැපිටල් A ස්ථානයේ
එතන අපි බෙන්ච්මාර්ක් එකක් පුතේ BM එකක් කියලා හඳුන්වන්නේ. අපි කියනවා පුතේ රයිට් අපි කියනවා පුතේකට බංකු ලකුණ. එහෙම නැත්නම් අපි කියනවා පුතේ පිල් ලකුණ නේද? BM එක නැත්නම් බෙන්ච්මාර්ක් එක කියලා කියනවා පුතේ. අපි මුලින්ම උස දන්නා ලක්ෂයක් අපි නිකන් කියනවා මුහුදු මට්ටමේ දැන් අපි මෙයාගේ උස මීටර 100යි කියලා උපකල්පනය කරගමු දිගටම කරා වගේ පුතේ. දැනටමත් අපි උස දන්නා ලක්ෂයක් මතදී ලබා ගන්නා රිටි පාඨාංකය තමයි පුතේ එයාගේ BS පාඨාංකය කියන්නේ. නැත්නම් උපරනේ මට්ටම් කරලා ඉවර වෙලා මේ මට්ටම් දිශාවට නෙමෙයි පුතේ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවටයි ඒක ලබා ගන්න උපකරණේ දුරේක්ෂ අංශක 180 කියන අනිත් පැත්තට හරවලා දරුවනේ අපි මේ උස දන්නා ලක්ෂයක් මත රිටි පාඨාංකයයි උපකරණයේ දුරේක්ෂයෙන් බලලා ඒ මත රිටි පාඨාංකයයි ලබා ගන්න පුතේ. අන්න ඒ ආකාරයට ලබා ගන්නා රිටි පාඨාංකය තමයි පුතේ අපි මේ පසු දර්ශන පාඨාංකය බෑක් සයිඩ් රීඩින් එක විදිහට හඳුන්වන්නේ. මම හිතන්නේ ඒක රූපයෙන් ඇඳලා පෙන්නුවේ එකයි මම. එතකොට පුතේ මේ බලන්න මට්ටම් උපකරණයේ පොළොව මත පිහිටුවට පස්සේ පුතේ ගන්න පළවෙනි පාඨාංකයේ මුල්ම පාඨාංකයේ පුතේ මතක තියාගන්න. ඒවා නිවැරදිව පුතේ පියවරෙන් පියවර හරියට දැනගත්තොත් මේ ක්‍රියාවලිය අපිට බොහොම සරලයි පුතේ. බොහොම සරල ක්‍රියාවලියක් වෙන එක ඔබ අතේ තියෙන පුතේ. ඔබ අවබෝධයෙන් කරොත් ඔබට මේ මට්ටම් ක්‍රියාවලිය විභාගයට පමණක් නෙවෙයි පුතේ මේක ජීවිත කාලෙටම ඔබට මතක තියාගන්න පුළුවන්. එතකොට සර්වේ ඇන්ඩ් ලෙවලින් පාර්ට් එක පුතේ එතකොට ඉතින් ඔබට අනිවාර්යයෙන්ම පුතේ මේ මිනුම් ක්‍රියාවලිය වැදගත් වෙනවා මේ විභාගයට විතරක් නෙවෙයි පුතේ ඔබේ වෘත්තීය ජීවිතයේදී තව අවුරුදු 10ක් ගිහිල්ලා දරුවනේ ඔබ මේ විශ්වවිද්‍යාල ගිහිල්ලා අවුට් වෙලා ඔබ රැකියාවක් කරනකොට ඔබට අනිවාර්යයෙන්ම ඔබ ඉහළ කළමනාකර වෘත්තියක නියැලෙන දරුවනේ ඔබට මේ ක්‍රියාව වැදගත් වෙනවා අනිවාර්යයෙන්ම. රයිට්. ඔබ ජීවිත කාලෙටම ඔබට මේක මතක තියෙනවා. හරි මතක තියාගන්න. එතකොට පීඩමින් පස්සේ ලබා ගන්න පළවෙනි පාඨාංගය කැපිටල් A සඳහා ලබාගත් මේ බලන්න පුතේ කැපිටල් A සඳහා ලබාගත් පසු දර්ශන පාඨාංක. ඉතින් මේකෙදී අපි සටහන් කරනවා පහත පරිදි එමෙන්ම මේ ක්‍රියාවලියේදී කැපිටල් A හි උස මීටර 100ක් ලෙස උපකල්පනය කරනවා. ඉතින් අපි උපකල්පනය කරපු එකත් හරි නේද පුතේ? අපි බලන්න මේ කැපිටල් A වල උස මේ බලන්නකෝ මධ්‍යන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීන් ෂී ලෙවල් එකේ ඉඳලා පුතේ මීන් ෂී ලෙවල් එකේ ඉඳලා මීන් ෂී ලෙවල් එකේ ඉඳලා පුතේ මධ්‍යන්නේ මුහුදු මට්ටමේ ඉඳලා පුතේ මුහුදු මට්ටමේ ඉඳන් මේ අපි ඉන්න ස්ථානයේ හිතමු කැපිටල් A ස්ථානයේට උස මීටර 100යි කියලා උපකල්පනය කරලා තමයි පුතේ මේ වැඩේ අපි කරන්නේ. බලන්න පුතේ එතකොට පහත පරිදි සටහන් කරනවා. එමෙන්ම මෙම ක්‍රියාවලියේදී කැපිටල් A හි උස පුතේ මීටර 100ක් විදියටයි උපකල්පනය කරලා තියෙන්නේ. අපි ආය රූපය ඇඳගත්තා පුතේ. කලින් කරාට අපි ආය රූපය ඇඳගෙන කියනවා නැත්නම් අලුතෙන්ම මේක මුලින්ම බලන දරුවෙකුට කලින් බලලා නැති දරුවෙකුට මේක ගැටලුවන්නේ කොහෙන්ද මේ ආවේ පාත් තුනේ කියලා කියන්න පුළුවන් පුතේ. ඒක නිසා නැවතත් රූපේ ඇඳලම අපි පටන් ගත්තේ ළමයිට රූපානුසාරයෙන් මේක විස්තරාත්මකව ඕගොල්ලන්ට එතකොට කියලා දෙන්න පුළුවන් දරුවනේ. ඕන වෙලාවක බලන කෙනෙකුට අවබෝධයෙන් වැඩේ ගොඩ දා ගන්න පුළුවන් විදියටයි පුතේ ඊ타ත්ම සරලව කියලා දෙන්නේ පුතේ. රයිට්. ඒ නිසා චුට්ටක්වත් බය වෙන්න එපා. ක්‍රමානුකූලව මේ වීඩියෝ බලලා ඕගොල්ලන්ට මේ સિદ્ધාන්ත කොටස් වගේම පුතේ විශේෂයෙන්ම මේ කතා කරන සමාලෝචන ප්‍රශ්න වලට පිළිතුරු බොහොම නිර්වෝල් ඕගොල්ලන්ට අවබෝධ කරගෙන පාඩම ගොඩ දා ගන්න පුළුවන් ඒකකේ ගොඩ දා ගන්න පුළුවන් පුතේ. අවසානයේ ක්‍රමානුකූල මේ දේවල් එකතු කරගෙන විශේෂ සඳහා ඒ සාමාර්ථයකට ඒ ප්ලස් එකකට යන්න පාත් එකයි පාරයි දුවල පුතාලා වෙනුවෙන් මේ හදලා දෙන්නේ සකස් කරලා දෙන්නේ. හරි. එතකොට බලන්නකෝ. හරි. එතකොට මේ බලන්න එහෙනම් පසු දර්ශන මිනුම් පාඨාංකය අපි දාගමු. ආපු එක මේ මිනුම් පාඨාංකය මේ සඳහන් වෙලා තියෙන අගේ 1.58 මීටර කියලා. මේ ආගේ අපි වෙනත් පාඨකින් සටහන් කරගමු දරුවනේ. වෙනත් පාඨකින් අපි මෙයා සටහන් කරගමු පුතේ මේ අගය 1.58 මීටර කියලා. අපි 1.58 කියලා මේ පාඨාංකයේ සඳහන් කරගමු පුතේ. මෙන්න මේ ආකාරයට වගුවේ මේ බලන්නකෝ. පසු දර්ශන පාඨාංකයේ පුතේ බෑක් සයිඩ් රීඩින් එක කලබල වෙන්නේ නැතුව ක්‍රමානුකූලව අපිට වැඩේ කරන් යන්න පුළුවන්. 1.58 කියලා අපි සඳහන් කරගත්තා පුතේ. ඉන්පසු ගනු ලබන්නේ TP සඳහා
ගනු ලබන පාඨාංකයට TP සඳහා පුතේ turning point 1 සඳහා ගනු ලබන පාඨාංකයයි ලබා ගන්න පුතේ. හරි. turning point 1 සඳහා පුතේ හැරුම් ලක්ෂය 1 සඳහා පළවෙනි හැරුම් ලක්ෂය සඳහා TP1 ඊට පස්සේ ගන්න පුතේ TP1 සඳහා ගනු ලබන පාඨාංකයයි මෙම ස්ථානයේ දෙවන මට්ටම් ස්ථානයේ මෙම ස්ථානයේ පුතේ දෙවන මට්ටම් ස්ථානයේ වන අතර එය පෙරදර්ශන පාඨාංකයයි අපි අරගෙනමු පුතේ. අපි මේ ඉදිරියෙන් තියෙන මේ සිම්පල් A මත අපි මේ සිම්පල් A මත පුතේ මට්ටම් යෂ්ටියක් ස්ථාපිත කරමු. මේක වෙනත් පාටකින් ගමු පුතේ. අපි මේ බලන්න. සිම්පල් A මත මට්ටම් යෂ්ටියක් ස්ථාපිත කරලා පුතේ අපි දැනටමත් උස නොදන්නා ලක්ෂයක් මත රිටි පාඨාංකයක් ගමු පුතේ බලන්න. ඔන්න ගත්ත පාඨාංකයක්. හරි. එයා අපි FS පාඨාංකය කියලා නම් කරේ පුතේ. මෙතන අපි TP1 කියලා දාමුකෝ. තව වැඩ වෙයි. හැරුම් ලක්ෂය 1 කියලා අපි මේක දාගමුකෝ. හැරුම් ලක්ෂය 1 කියලා දාගමුකෝ. TP1 කියලා දාගමුකෝ අපි. දැන් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉන්පසු ගණ ලබන්නේ TP1 සඳහා ගනු ලබන පාඨාංකයයි. මෙම ස්ථානයේ දෙවන මට්ටම් ස්ථානයේ වන අතර එය පෙරදර්ශන පාඨාංකයකි. මෙන්න පුතේ දෙවන මට්ටම් ස්ථානයේ ඒක පෙරදර්ශන පාඨාංකයක් පුතේ. පෙරදර්ශන පාඨාංකයක් FS පාඨාංකය. එයා පෙරදර්ශන පාඨාංකයක් FS කිව්වේ එකයි පුතේ ෆෝසයිට් එක. පෙරදර්ශන පාඨාංකය මෙයා BS කිව්වේ පසුදර්ශන පාඨාංකය. මම ඒකත් පොඩ්ඩක් ලියන්නම් පුතේ. BS කිව්වේ පසුදර්ශන පාඨාංකය. මෙතන FS කිව්වේ පුතේ එයා පොඩ්ඩක් අපි එයාවත් ලියාගමු. FS කිව්වේ පුතේ පෙරදර්ශන පාඨාංකය පුතේ. FS කිව්වේ පෙරදර්ශන පාඨාංකයක් පුතේ. TP1 හැරුම් ලක්ෂය 1. ඊට පස්සේ පුතේ ගන්නේ TP1 සඳහා ගනු ලබන පාඨාංකයේ පුතේ මේ ස්ථානයේ දෙවන මට්ටම් ස්ථානයේ විදිහට හඳුන්වන්නේ පුතේ. එය අපි පෙරදර්ශන පාඨාංකයකි. ඒක පෙරදර්ශන පාඨාංකයක් පුතේ. ඒක පෙරදර්ශන පාඨාංකයක්. මෙන්න මෙතන A වල ඌනිත උස මීටර 100යි කියලා දාලා තිනවා පුතේ. A වල ඌනිත උස අපි මීටර 100යි කියලා උපකල්පනය කරන්නේ පුතේ කැපිටල් A ස්ථානේ. ඒ කියන්නේ අපි ඉන්න ස්ථානේ මේ බලනකො අපි ඉන්න ස්ථානේ උස අපි මීටර 100යි කියලා උපකල්පනය කරා පුතේ. ඒ උස කැපිටල් A වල උස තමයි පුතේ මුලින්ම අපි පළවෙනි මිනුම් ස්ථානයේ පුතේ අපි උස විදිහට වගුව තුල සටහන් කරගත්තේ ඌනිත උස. පසුදර්ශන පාඨාංකය දැම්ම පුතේ. ඊට පස්සේ ගන්නේ TP1 සඳහා පාඨාංකය අපි දැන් අරන් තියෙන්නේ. එතකොට මේ ස්ථානය තමයි දෙවනි මට්ටම් ස්ථානයේ පුතේ. මෙන්න පුතේ දෙවනි මට්ටම් ස්ථානයේ විදිහටයි අපි මේක හඳුන්වන්නේ. දෙවන මට්ටම් ස්ථානයේ පුතේ මේක තමයි පළවන මට්ටම් ස්ථානයේ පුතේ. මෙන්න දෙවන මට්ටම් ගැනීම. ඒක තමයි පුතේ දෙවන මට්ටම් ස්ථානය. දැන් ඊට පස්සේ ගන්නේ TP1 සඳහා ගනු ලබන පාඨාංකයේ දරුවනේ. TP1 සඳහා ගන්න පාඨාංකයයි පුතේ ගන්නෙ. ඉතින් මේ ස්ථානයේ අපි දෙවන මට්ටම් ස්ථානයේ විදියට පුතේ හඳුන්වන්නේ. ඒක පෙරදර්ශන පාඨාංකයක්. ඒ කියන්නේ මට්ටම් දිශාවටම ගන්නවා පුතේ. මට්ටම් දිශාවටමයි පාඨාංකය ගන්න. අර පසුදර්ශන පාඨාංකය ගැනීමට උපකරණයේ අංශක 180 ගේ අනිත් පැත්තට කරකුවානේ. දැන් නැවත උපකරණයේ ඉදිරි දිශාවට මට්ටම් දිශාවට යොමු කරලා තමයි පුතේ මේ පාඨාංකය ලබා ගන්න උපකරණය තුලින් බලලා. රයිට්. මෙන්න පුතේ පෙරදර්ශන පාඨාංකයේ දෙවනි මුනුම සඳහන් කරලා තියෙනවා පුතේ 1.945 කියලා පුතේ. 1.945. ඒ අපි ඉදිරියෙන් සඳහන් කරනවා පුතේ මීටර 1.945. මේ බලන්න මේක වගුවේ සටහන් කරලා තියෙනවා පුතේ. මීටර 1.945. හරි. ඒක TP1 කියලාත් නම් කරලා තිනවා පුතේ. බලන්න එතෙන් වෙනකම් පියවර දෙකම අපි හරියට කරා. පළවෙනි පියවර තමයි පුතේ මේ තියෙන්නේ රිඩක්ස් ලෙවල් එක කැපිටල් A වල
උස පුතේ උනිත උස මීටර 100යි කියලා උපකල්පනය කරේ. එතනදී අපි ළඟා ගත්ත පුතේ පළවෙනි මට්ටම් ස්ථානයේදී පුතේ එයාගේ පසු දර්ශන මිනුම් පාඨාංක 1.58යි කියලා පුතේ මට්ටම් ස්ථානයේ එක පුතේ ලෙවල් ස්ටේෂන් එක දෙවන මට්ටම් ස්ථානයේ පුතේ සෙකන්ඩ් ලෙවල් ස්ටේෂන් එකේදී පුතේ අපි ඒ විදිහේ ගත්තේ යාගේ පෙර දර්ශන පාඨාංකයේ පුතේ ෆෝසයිට් රීඩින් එක ගත්තේ ෆෝසයිට් රීඩින් එකේ අගේ පුතේ 1.945ක් කියලා අපි සඳහන් කරා. ඒ අවස්ථාව TP1 කියලා කියන්නේ පුතේ. ඊට පස්සේ අපි දැන් පුතේ උපකරණය අලුත් ස්ථානයකට අරන් යනවා. උපකරණය මීළඟට උපකරණය ඉදිරියට ගෙන ගොස් මට්ටම් කරලා පුතේ TP1 සඳහා පසු දර්ශන පාඨාංකයක් ගන්නවා. රයිට් හරි. ඊට කලින් අපි මේ අගයන් පොඩ්ඩක් හදාගමු නේද පුතේ. දැන් මෙතන අපි උපකරණයේ උස ගත්තොත් පුතේ මේ අවස්ථාවේදී පළමු මට්ටම් අවස්ථාවේදී උපකරණයේ උස ගත්තොත් පුතේ අපි මෙතනදී උපකරණයේ උස කියන්නේ අපි දන්නවා නිර්දේශිත මට්ටමේ ඉඳලා උපකරණයේ මධ්‍ය රේඛාවට තියෙන උස පුතේ මෙතෙන්ට තියෙන උස. ඉතින් මෙතන ඉඳන් මෙතෙන්ට 100යි මේ උස 1.58යි. එතකොට අපිට 101.58 මීටර විදියට පුතේ මෙතන උපකරණයේ උස HI ගන්න පුළුවන් අපිට. රයිට්. ඊට පස්සේ උපකරණයේ උසින් මෙන්න මේ FS පාඨාංකය අඩු කරාට පස්සේ පුතේ රයිට් උපකරණයේ උසින් අපි බලමු පුතේ උපකරණයේ උසින් FS පාඨාංකය අඩු කරන්න පුතේ අපි උපකරණයේ උසින් අපි FS පාඨාංකය අඩු කරනවා පුතේ උපකරණයේ උසින් අපි FS පාඨාංකය අඩු කරාම යාගේ උපකරණයේ උස පුතේ 101.58න් අපි අඩු කරනවා පුතේ 101.58න් අපි අඩු කරනවා පුතේ 1.945ක් 1.945ක් 101.58න් අඩු කරනා පුතේ අපි ඒ කියන්නේ උපකරණයේ උසින් අඩු කරනා පුතේ යාගේ FS පාඨාංකය ඉදිරි දර්ශන මිනුම් පාඨාංකයේ පුතේ ඒ කියන්නේ 1.945ක් පුතේ අඩු කරපුවාමට පිළිතුර ලැබෙනවා 99.635ක් කියලා පුතේ 99.635ක් කියලා ලැබෙනවා පුතේ අපිට 99.635ක් 99.635ක් කියලා මෙතන මීටර කියලා ලැබෙනවා පුතේ මේ ස්ථානයේ උච්චත්වය. රයිට්. ඊට පස්සේ අපි උපකරණයේ අලුත් ස්ථානයකට අරන් යනවා දරුවනේ. හරි. අපි උපකරණයේ අලුත් ස්ථානයකට ගෙනියනවා දරුවනේ. මේ බලන්න. මීළඟට උපකරණයේ ඉදිරියට අරන් ගිහිල්ලා උපකරණයේ මට්ටම් කළා TP1 සඳහා පසු දර්ශන පාඨාංකයක් ගන්නවා. ඒ සටහන් කරනවා පහත පරිදි. පසු දර්ශන පාඨාංකයේ 2.325ක් විදිහටයි පුතේ ලැබිලා තියෙන්නේ. ඒක නිසා අපි මේ මට්ටමට අනුව අඳගමු. මෙන්න උපකරණයේ අලුත් ස්ථානයක තියෙන්නේ පුතේ. උපකරණයේ අලුත් ස්ථානයකට ගෙනහිල්ලා කලින් පෙර දර්ශනයක් ලබාගත් තැනටම තමයි පුතේ අලුත් ස්ථානයේ උපකරණයේ මට්ටම් කරලා ඉවර වෙලා අපි ඒක වෙනත් පෑනකින් අඳිමු දරුවනේ වෙනත් පාටකින් අඳිමු අපි ඒක. අපි වෙනත් පාටකින් අඳිමු දරුවනේ. එතකොට ඒක පැහැදිලි නැත්තම් එක කොටේ වෙනවා. මෙන්න අපි right උපකරණයේ අලුත් ස්ථානයකට ගිහිල්ලා එතන ඉඳන් අපි ලබා ගන්නවා BS පාඨාංකයක් පුතේ. මේ බලන්නකෝ උපකරණයේ අලුත් ස්ථානයකට අරන් ගිහිල්ලා ඒ අලුත් ස්ථානයේ උපකරණේ ස්ථාපිත කරලා ඉවර වෙලා අලුත් ස්ථානයේ උපකරණේ ස්ථාපිත කරලා ඉවරලා අපි ඉස්සෙල්ලාම ගන්න පාඨාංකය තමයි දරුවනේ එයාගේ BS පාඨාංකය. කලින් FS පාඨාංකයක් ගත්ත තැනටම කලින් මේ බලන්න මේ
කලින් අපි මේ පෙරදර්ශන පාඨාංකයක් ගත්ත තැනට තමයි පුතේ අපි BS පාඨාංකයක් ගන්න. ඇයි අපි නැත්තම් BS පාඨාංකයක් කියන්නේ මෙතන මේ වෙනස් කරන්නේ ඇයි මට්ටම් යස්ති ඒ විදිහටම තියලා එතෙන්ට තමයි අපි අලුත් උපකරණ ස්ථාපිත කරපු තැන ඉඳලා BS පාඨාංකයක් ගන්නෙ මේ. ඒ කියන්නේ දැනටමත් උස දන්නා ලක්ෂයක් මතදී ලබා ගන්නා රීටි පාඨාංකය තමයි පුතේ යාගේ BS පාඨාංකය කියන්නේ. right ඒ BS පාඨාංකයේ අගේ තියෙනවා පුතේ සටහන් කරලා 2.325ක් 2.325යි 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 2.325 2.325 right 2.325යි BS පාඨාංකය right 2.325යි BS පාඨාංකයක් අරන් තියෙන්නේ. හරි. මෙන්න මේ BS පාඨාංකය සටහන් කරලා තියෙන අවස්ථාව දෙක කියලා. ඊට පස්සේ TP2 සඳහා පාඨාංකයක් ලබා ගන්නවා. එය පෙරදර්ශනයේකි. TP2 කියන්නේ තුන්වන මට්ටම් ස්ථානයේ අලුත් තැන ඉඳලා මේ අලුත් තැන ඉඳලා මෙන්න මේ B කියන ස්ථානයට පාඨාංකයක් ලබා ගන්නවා පුතේ. ඒක යාගේ FS පාඨාංකය. ඒක TP2 දෙවන හැරුම් ලක්ෂය. ඒක තුන්වන මිනුම් ස්ථානයේ පුතේ. right ඊට පස්සේ TP2 සඳහා පාඨාංකයක් ලබා ගන්න අතර එය පෙරදර්ශනයක් පුතේ. ඒක පෙරදර්ශනයක් ෆෝසයිට් එකක්. TP2 කියන්නේ තුන්වන මිනුම් ස්ථානයේ පුතේ. මෙන්න පුතේ ඒක වගුවේ සඳහන් වෙලා තියෙනවා පුතේ 0.72 කියලා පුතේ යගේ. මෙන්න පුතේ අගය 0.72යි. ඒක ටිකක් පහලින් ආව නම් හොඳයි ගැටලුවක් නැහැ. අපි ඒක මීට පහලින් ආව නම් හරි කමන්නේ. මේක ආසන්නෙන් මේක අරගෙන ඒක හදාගමු මෙතනින්. 0.72යි. 0.72යි ඒක. ටිකක් පහලින් ආව නම් හොඳයි ඒක ගැටලුවක් නැහැ. අපි එක 0.72යි එක TP2 අවස්ථාව. TP2 අවස්ථාව. right තුන්වන මට්ටම් ස්ථානයේ. හරි. එතකොට පළවන මට්ටම් ස්ථානයේ දෙවන මට්ටම් ස්ථානයේ සහ තුන්වන මට්ටම් ස්ථානයේ. right හරි. මේ විදියට සියලු පාඨාංක කියවලා පුතේ අතර කියවන අතරතුරදී වගුව සටහන් කරගන්න පුළුවන් මේ ආකාරයට පුතේ B දක්වාම. මේ උදාහරණයේදී අතරමැදි දර්ශන පාඨාංක ලබා නොගන්නා නිසා පුතේ අපි ඒක මතක් කරන්න ඕනේ නැහැ. මුලින්ම මම කිව්වා ඒ අනුව පාඨාංක සියල්ල සටහන් කරාට පස්සේ පුතේ මෙන්න මේ ආකාරයේ වගුවක් ලැබෙනවා පුතේ අපිට. පාඨාංක සියල්ල සටහන් කරාට පස්සේ මේ බලන්න පුතේ පළවන මිනුම් ස්ථානයේ දෙවන මිනුම් ස්ථානයේ TP1 තුන්වන මිනුම් ස්ථානයේ TP2 හතරවන මිනුම් ස්ථානයේ TP3 පස්වන මිනුම් ස්ථානයේ B ස්ථානයේ පුතේ. ඒ අනුව පළවන මිනුම් ස්ථානයේදී පුතේ අපේ පසුදර්ශන මිනුම් පාඨාංකයේ 1.58යි පුතේ. පළවන මිනුම් ස්ථානයේ නැත්නම් මට්ටම් ස්ථානයේ level station 1 එක පළවන මට්ටම් ස්ථානයේ දරුවනේ මට්ටම් ස්ථානයේ 1 පසුදර්ශන පාඨාංකයේ බැක්සයිඩ් රීඩින් එක පුතේ 1.58 මීටර. කැපිටල් A ස්ථානයේ ඌනිත උස පුතේ අපි උපකල්පනය කරා CI මීටර කියලා පුතේ. right ඊළඟට දෙවන අවස්ථාව පුතේ දෙවන අවස්ථාවේදී පුතේ අපි මුලින්ම දෙවන මිනුම් ස්ථානයේ නැත්නම් දෙවන මට්ටම් ස්ථානයේදී අපි මුලින්ම ඉදිරි දර්ශන පාඨාංකයක් ලබා ගත්තේ පුතේ. ඉදිරි දර්ශන පාඨාංකයේ TP1 අවස්ථාවේදී පුතේ
ඉදිරි දර්ශන පාඨාංකය TP1 අවස්ථාවේදී 1.945 මීටර කියලා ආවේ පුතේ. TP1 ඒක දෙවන මට්ටම් ස්ථානයේ විදිහටයි පුතේ අපි හැඳින්නුවේ. අපි ඒක දෙවන මට්ටම් ස්ථානයේ විදිහටයි පුතේ හැඳින්නුවේ. ඊට පස්සේ පුතේ උපකරණ ස්ථානය මාරු කරලා අලුත් ස්ථානයේ මත උපකරණේ මට්ටම් කළා පුතේ මේ TP1 ස්ථානයේ පුතේ TP1 ස්ථානයේ පුතේ අපි පසුදර්ශන මිනුමක් බැක් සයිට් එකක් ගන්නවා පුතේ. ඒ අගේ අපිට ලැබුණා 2.325 මීටර කියලා පුතේ. right. දැන් උපකරණයේ අලුත් ස්ථානයකට ගෙනිච්චට පස්සේ පුතේ එයාගේ ඉදිරි දර්ශන මිනුම් පාඨාංකයක් ගන්න ඕනේ පුතේ TP2 කියලා. ඒ ඉදිරි දර්ශන මිනුම් පාඨාංකය ගත්ත පුතේ අපි 0.72 කියලා. ඊට පස්සේ නැවත උපකරණයේ අලුත් ස්ථානයකට ගෙනිලා ඒ ස්ථානයේදී උපකරණය මට්ටම් කළා මේ TP2 වලට පුතේ බැක් සයිට් එකක් ගන්නවා. ඒක පසු දර්ශන මිනුමක් ගන්නවා 1.69 කියලා පුතේ. ඒ විදිහටම පුතේ ඊට පස්සේ අපි ඉදිරියෙන් ඊළඟ මට්ටම් අවස්ථාව පුතේ මට්ටම් ස්ථානයේ ඉදිරි හතරවෙනි මට්ටම් ස්ථානයේ විදිහට පුතේ TP3 වලදී අපි ඉදිරි දර්ශන මිනුම් පාඨාංකයක් ෆෝසයිට් එකක් ගන්නවා පුතේ FS පාඨාංකයක් 1.78යි කියලා. ඊට පස්සේ පුතේ උපකරණයේ ස්ථානය මාරු කරලා ඒ අලුත් ස්ථානයක උපකරණය මට්ටම් කරලා පුතේ TP3 අවස්ථාවට අපි බැක් සයිට් එකක් පසු දර්ශන මිනුමක් ගන්නවා 1.8.4 මීටර කියලා සඳහන් කරනවා පුතේ. ඊළඟට පුතේ B ස්ථානයේට අපි FS පාඨාංකයක් ගන්නවා පුතේ ඉදිරියෙන් තියෙන මට්ටම් යස්තිය B මත ස්ථාපිත කරලා පාඨාංකයක් ගන්නවා පුතේ ඒක 1.52ක් ආකාරයට පුතේ ලැබෙනවා. ඒ විදිහට අපිට මෙන්න මේ ආකාරයට පුතේ පාඨාංක සටහන් කිරීම සිදු කරගන්න පුළුවන්. ඒ අනුව ගණනය කිරීමත් කරගන්න පුළුවන් අපිට. මේ වග අනුව වගුවත් අනුව පැහැදිලි වෙන්නේ පුතේ පළමු මට්ටම් ස්ථානයේ සඳහා පෙරදර්ශන පාඨාංකයක්ද කොපතේ පළමු මට්ටම් ස්ථානයේ සඳහා ඔව් පළමු මට්ටම් ස්ථානයේ සඳහා පෙරදර්ශන පාඨාංකයක් නැහැනේ පුතේ. පළමු මට්ටම් ස්ථානයේ සඳහා මේ වගාණු අගු අනුව පැහැදිලි වෙනවා පුතේ පළමු මට්ටම් ස්ථානයේ සඳහා පෙරදර්ශන පාඨාංකයක්ද අවසාන මට්ටම් ස්ථානයේ සඳහා මේ බලන්න පුතේ මෙන්න පුතේ පළමු මට්ටම් ස්ථානයේ මෙන්න අවසාන මට්ටම් ස්ථානයේ අවසාන මට්ටම් ස්ථානයේ සඳහා පුතේ පසුදර්ශන පාඨාංකයක්ද නොමැති බවයි. බලන්න පුතේ අපිට වගුව දිහා බලපුවාම පේන දේ කියන්නකො දුවේ පුතේ. හොඳට බලන්න දරුවනේ වගුව දිහා. දරුවනේ වගුව දිහා නිවැරදිව අවබෝධයෙන් බලන්නකො පුතේ. වගුව දිහා බලපුවාම මොකද දරුවනේ අපිට පේන්නේ? වගුව දිහා බලපුවාම පේන එක තමයි පුතේ පළමු මට්ටම් ස්ථානය ලෙවල් ස්ටේෂන් 1 වලට ෆෝසයිට් රීඩින් එකක් නැහැ. පෙරදර්ශන පාඨාංකයක් නැහැ. මේ බලන්නකො. වගුව අනුව බලපුවාම වගුවේ බලන්නකො පුතේ හිත වග අනුව වගුව අනුව අපිට පැහැදිලි වෙන්නේ පුතේ පළමු මට්ටම් ස්ථානයේ සඳහා පෙරදර්ශන පාඨාංකයක්ද අවසාන මට්ටම් ස්ථානයේ සඳහා පසුදර්ශන පාඨාංකයක්ද නොමැති බවයි. මෙයාට බැක් සයිට් එකකුත් නැහැ. හරි. මීළඟට ඉතුරු තීරු එනම් නැග්ම සහ බැස්ම තීරු සම්පූර්ණ කරමින් අවසානයේදී ඌනිත උස ලබා ගන්න ආකාරය සලකා බලන්න යන්නේ පුතේ. මීළඟට අපිට වැදගත් වෙන එකක් තමයි පුතේ ඊළඟ තීරු වගුවේ සම්පූර්ණ කරන එක ක්‍රමානුකූලව පුතේ නැග්ම සහ බැස්ම තීරු සම්පූර්ණ කරලා පුතේ වගුවේ මෙන්න මේ නැග්ම තීරු සහ මේ බලන්න පුතේ වගුවේ මෙන්න මේ නැග්ම තීරු සහ මෙන්න මේ බැස්ම තීරු සම්පූර්ණ කරන්න ඕනේ පුතේ. නගුවේ මේ වගුවේ පුතේ නැග්ම තීරු ටික සහ බැස්ම තීරු ටික සම්පූර්ණ කරන්න ඕනේ අපි. right. ඊට පස්සේ ඉතිරි තීරු ඒ කියන්නේ නැග්ම තීරු හා බැස්ම තීරු ටික සම්පූර්ණ කරලා අවසානයේදී මේ ඌනිත උස ලබා ගන්න ආකාරයේ පුතේ පිළිබඳවයි අපි සලකා බලන්න යන්නේ. මේ බලන්න ක්‍රමානුකූලව අපි නැග්මක් කියන්නේ මොකද්ද බැස්මක් කියන්නේ මොකද්ද කියලායි පුතේ ඔයගොල්ලොත් එක කතා කරන්න යන්නේ. බලන්න නැග්මක් යනු පොළවේ උස වැඩිවීමක් පුතේ. බලන්නකො පුතේ නැග්මක් යනු පොළවේ උස වැඩිවීමක්.
නැග්මක් කියලා කියන්නේ පුතේ පොළවේ උස වැඩිවීමක්. හරි. ඊට පස්සේ පුතේ බලන්නකෝ බැස්මක් යනු පොළවේ උස අඩුවීමක්. බැස්මක් කියලා කියන්නේ පොළවේ උස අඩුවීමක්. නැග්මක් කියලා කියන්නේ පොළවේ උස වැඩිවීමක්. බැස්මක් කියලා කියන්නේ පොළවේ උස අඩුවීමක්. මතක තියාගන්න. මේකෙදි එකම උපකරණ දෘෂ්ටි රේඛාවෙන් ලබා ගන්නා පාඨාංක සංසන්දනය කළා පුතේ නැග්ම හෝ බැස්ම ගණනය කරන්න පුළුවන්. බලන්නකො එකම උපකරණ දෘෂ්ටි රේඛාවෙන් බලන්නකො පුතේ එකම උපකරණ දෘෂ්ටි රේඛාවෙන් ලබා ගන්නා පාඨාංක සංසන්දනය කිරීමෙන් පුතේ නැග්ම හෝ බැස්ම ගණනය කරන්න පුළුවන්. මේ බලන්නකො පුතේ නැග්මක් පසු දර්ශන පාඨාංකෙ මේ බලන උපකරණේ ස්ථාපිත කරලා ලක්ෂ දෙක අතර උපකරණේ ස්ථාපිත කරලා උපකරණේ මට්ටම් කරලා ඉවරලා මේ බලන්නකො පසු දර්ශන පාඨාංකයක් ගන්න. ඊට පස්සේ මේ බලන්නකො පෙර දර්ශන පාඨාංකයක් ගන්න. එකම උපකරණ දෘෂ්ටි රේඛාවෙන් ලබා ගන්නා පාඨාංක සංසන්දනය කරලා මෙතන නැග්මක් පුතේ මට්ටම් ක්‍රියාවලියකදී නැග්ම හා බැස්ම මේ බලන්නකො පුතේ මේ ලක්ෂ දෙක අතර උපකරණය ස්ථාපිත කරලා මේ බලන්නකො පුතේ මුලින්ම පසු දර්ශන පාඨාංකයක් සහ පෙර දර්ශන පාඨාංකයක් ලබාගෙන බැස්ම ගණනය කරන්න සකස් කරලා තියෙන ආකාරයේ රූපේ පසු දර්ශන පාඨාංකයෙන් පෙර දර්ශන පාඨාංකය අඩු කරපුවාම ලැබෙන පිළිතුර පුතේ නැග්මක් සඳහා ධන අගයක් ලැබෙන්නේ. මේ පසු දර්ශන මිනුම් පාඨාංකයෙන් පසු දර්ශන මිනුම් පාඨාංකය කියන්නේ පුතේ BS පාඨාංකය පෙර දර්ශන මිනුම් පාඨාංකය කියන්නේ FS පාඨාංකය පුතේ BS පාඨාංකයෙන් අඩු කරපුවාම FS පාඨාංකය right පසු දර්ශන පාඨාංකයෙන් පෙර දර්ශන පාඨාංකය අඩු කළොත් ලැබෙන පිළිතුර නැග්මක් සඳහා ධන අගයක් වෙන්නේ පුතේ. මේකෙන් ලැබෙන පිළිතුර ධන අගයක් නම් පුතේ ඒක නැග්මක්. නැග්මක් පුතේ. ඒ වගේම BS පාඨාංකයෙන් FS පාඨාංකය අඩු කරපුවාම ලැබෙන පිළිතුර ඍණ අගයක් නම් පුතේ ඒක බැස්මක්. ඒකයි කියන්නේ right හරි බලන්නකො පසු දර්ශන පාඨාංකයෙන් ඒ කියන්නේ BS පාඨාංකයෙන් අඩු කරපුවාම පෙර දර්ශන පාඨාංකය FS පාඨාංකය අඩු කරාම FS පාඨාංකය right ලැබෙන පිළිතුර ධන අගයක් නම් හරි පාඨාංකය අඩු කළොත් ලැබෙන පිළිතුර නැග්මක් සඳහා ධනාගයක් වෙනවා. ඒ වගේම BS පාඨාංකයෙන් පසු දර්ශන පාඨාංකයෙන් පෙර දර්ශන පාඨාංකය අඩු කරපුවාම ලැබෙන පිළිතුර ඍණ පිළිතුරක් නම් එම ස්ථාන දෙක අතර තියෙන බැස්මක්. ඒ අනුව මේ ක්‍රියාවලියේ පළමු උපකරණ ස්ථානයෙන් පාඨාංකය ලබා ගන්නා ස්ථාන දෙක පළමු උපකරණය ස්ථානයෙන් පාඨාංක ලබා ගන්නා ස්ථාන දෙක කැපිටල් A සහ කැපිටල් A සහ TP1 අතර තියෙන්නේ මොකක්ද කියලා බලමු අපි. අපි යගේ හොයාගත්තනේ මේ බලන්න. මෙතන අපි අඩු කරලා බලමු. කැපිටල් A කියන්නේ BS පාඨාංකයෙන් FS පාඨාංකය අඩු කරලා බලමු. 1.58න් 1.945ක් අඩු කරලා බලමු. කැල්ලකින් අඩු කරන්න ළමයි. කැල්කියුලේටර්ස් පාවිච්චි කරන්න පුළුවන් ඕගොල්ලන්ට ප්‍රශ්නයක් නැහැ. අපි බලමු දරුවනේ 1.58න්
කියපු කතාව කරලා බලමු. BS පාඨාංකය 1.58න් අඩු කරලා බලමු. එයාගේ FS පාඨාංකය අඩු කිරීම 1.945යි. ඍණාගයක් ලැබෙන්නේ. උත්තරේ ඍණාගයක් ලැබෙන්නේ. ඒකෙන් අපි අඩු කරනවා FS පාඨාංකයෙන් අඩු කරනවා 1.945ක්. අපිට ලැබෙන්නේ ඍණාගයක් ලැබෙන්නේ. ඍණාගයක් ලැබෙන්නේ ඍණ 0.365 කියලා ඍණාගයක් ලැබෙන්නේ. එහෙනම් ඍණාගයක් කියන්නේ පුතේ මෙන්න බලන්න. ඔය දෙක අපිට අඩු කරපුවාම ලැබෙන්නේ ඍණාගයක්. හරි. ඔය තියෙන උත්තරේ. එතකොට ඒ අනුව ඉහත ක්‍රියාවලියේ පළමු උපකරණ ස්ථානයෙන් පාඨාංකය ලබා ගන්නා පළමු උපකරණ ස්ථානයෙන් පාඨාංක ලබා ගන්නා ස්ථාන දෙක, ඒ කියන්නේ කැපිටල් A සහ TP1 අතර තියෙන බැස්ම. බලන්න එකට මේ බලන්න. පළමු ස්ථානය BS පාඨාංකය බැක් සයිඩ් එක. පළමු මට්ටම් ස්ථානයේ FS පාඨාංකය ෆෝසයිට් එක. මෙයාගෙන් මෙයා අඩු කරපුවාම බැස්මක් නිරූපණය කරන්නේ මේ 1.58න් අඩු කරනවා 1.945ක්. අපේ උත්තරේ හරි නේද? ඍණ 0.365 මීටර. ඍණ 0.365 ලැබුණු උත්තරේ ඍණාගයක්. ලැබුණු උත්තරේ ඍණාගයක් නම් භූමියේ මොකද්ද? බැස්මක් නිරූපණය කරන්නේ මේ. ලැබුණු උත්තරේ ඍණාගයක් නම් දරුවනේ භූමියේ බැස්මක් නිරූපණය කරන්නේ. ලැබුණු උත්තරේ ඍණාගයක් නම් පුතේ බැස්මක් නිරූපණය කරන්නේ පැහැදිලි නේද? ලැබුණු උත්තරේ ඍණාගයක් අපිට ලැබුණේ බැස්මක් නිරූපණය කරන්නේ දරුවනේ එකෙන්. හරි. මේ විදිහට ලැබෙන පිළිතුර ඍණාගයක්. මේකෙදි ලැබෙන පිළිතුර ඍණාගයක්. මේ බලන්න. මේ බලන්න. පසු දර්ශන මිනුම් පාඨාංකයෙන් පළමු මට්ටම් ස්ථානයේ ලෙවල් ස්ටේෂන් 1 එකේදී මේ බලන්න. පසු දර්ශන පාඨාංකයෙන් පෙර දර්ශන පාඨාංකය අඩු කරපුවාම ලැබෙන පිළිතුර ඍණාගයක්. මේ තියෙන්නේ එනම් බැස්මක්. ලැබෙන පිළිතුර ඍණාගයක්. එනම් බැස්ම තීරුවේ ඒක සටහන් කරන්න. ඒක සටහන් කරන්න බැස්ම තීරුවේ. බලන්නකෝ. ඒක සටහන් කරන්නේ බැස්ම තීරුවේ. බැස්ම තීරුවේ ඊට අදාළවයි ඒක සටහන් කරන්නේ පුතේ. බැස්මක් නම් ඒක සටහන් කරන්නේ බැස්ම තීරුවේ ඒක. ඇඳ ගන්න දරුවනේ ඒක ඕගොල්ලොත් මේ විදිහට ඇඳගෙන ක්‍රමානුකූලව වැඩේ කරන්න ඕනේ පුතේ. ඒක බැස්ම තීරුවේ සටහන් කරන්නේ දරුවනේ. ඒක අපි සටහන් කරන්නේ බැස්ම තීරුවේ. සටහන් කරන්න දරුවනේ ඒක බැස්ම තීරුවේ. ඒක බැස්ම තීරුවේ අපි සටහන් කරන්නේ. ලැබෙන පිළිතුර ඍණාගයක්. එතකොට අපි ඒක බැස්ම තීරුවේ සටහන් කරන්නේ. ඍණාගයක් නම් බැස්මක්. බැස්ම තීරුවේ තමයි එමාගේ සටහන් කරන්නේ. නිල් පාටින් සටහන් කරලා තියෙන රවුම් කරලා තියෙන්නේ 0.365 ඍණාගයක් ලැබුණේ. බැස්ම තීරුවේ සටහන් කරන්නේ අපි. එයාගේ අපි බැස්ම තීරුවේ දරුවනේ සටහන් කරන්න. ඊට පස්සේ මොකද කරන්නේ? දෙවන මට්ටම් ස්ථානයේ 2.325න් 0.72ක් අගේ අඩු කරන්නේ. බලන්න ඊළඟ අවස්ථාවේ මොකද්ද කියන්නේ? රයිට් මේ බලන්න. ඊළඟ එකේ පසු දර්ශන පාඨාංකය මට්ටම් ස්ථානයේ 2 ලෙවල් ස්ටේෂන් 2 වල බැක් සයිඩ් එක 2.325න් 2.325න් මේ බලන්න මට්ටම් ස්ථානයේ 2 TP2 වලදී 0.72ක් අඩු කරන්නේ. අඩු කරලා බලන්න 1.58න් අඩු කරලා බලන්න.
කැල්කියුලේටර්ස් භාවිතා කරලා අඩු කරන්න. පටකල් අඩු කරන්න පුතේ. 1.2.325 2.325 අඩු කරන්න. 2.325 අඩු කරන්න 0.72ක් 0.72ක් අඩු කරපුවම 1.6.05යි ධනාගයක් ලැබෙන්නේ. 1.6.05ක් ලැබෙන ධනාගයක්. මේ බලන්න. ඊට පස්සේ අපි 2.325 අගෙන් 0.72 අගේ අඩු කරපුවාම අපිට ලැබෙන අගේ ධනාගයක්. එයා රතු පාටින් පෙන්න. 1.6.05 ධනාගයක් ලැබෙන්නේ. මේ අගය ධනාගයක්. ඒ නිසා ඒ ස්ථාන දෙක අතර පොළවේ තියෙන්නේ මොකද්ද? නැග්මක්. ස්ථාන දෙක අතර පොළවේ තියෙන්නේ නැග්මක්. බලන්න එක වගුවේ සටහන් කරලා තියෙන ආකාරය නැග්ම තීරුවේ මේ බලන්න දෙවන මිනුම් ස්ථානයේදී දෙවන අවස්ථාව දෙවන ලෙවල් ස්ටේෂන් එකේදී බලන්නකෝ. හරි 2.325 පෙරදර්ශන පාඨාංකයේ අවස්ථාවේදී මේ බලන්න TPT වලදී 0.72ක් අඩු කරපුවාම ලැබුණු පිළිතුර ධනාගයක්. අපිට ලැබුණු පිළිතුර ධනාගයක් දරුවනේ 1.6.05ක් කියලා ධනාගයක් පිළිතුර ලැබුණේ දරුවනේ. ලැබිච්ච පිළිතුර ධනාගයක් පුතේ. ලැබෙනු පිළිතුර ධනාගයක් 1.6.05යි ධනාගයක් ලැබුණේ. එහෙනම් ඒක නැග්මක් භූමියේ නැග්මක් තියෙන. මේ විදියට අනෙකුත් පාඨාංකත් සංසන්දනය කරලා පුතේ මේ වගුව සම්පූර්ණ කරන්න පුළුවන්. මේ බලන්න අවස්ථා සඳහා මේ විදියට පුතේ සංසන්දනය කරලා නැගුම් බැසුම් තීරුවල ඒවා සටහන් කරලා තියෙනවා පුතේ ලැබුණු අගයන්. ඊට පස්සේ සිදු කරන්න ඕනේ ඌනිත උස ගණනය කිරීමේ ක්‍රියාවලිය පුතේ. දැන් මේ විදිහට පාඨාංක ටික ලබා ගත්තට පස්සේ නැගුම් තීරුවේ නැගුම් ටිකත් බැස්ම තීරුවේ බැස්ම වල ටිකත් ගත්තට පස්සේ පුතේ අපි ඌනිත උස ගණනය කරන්න ඕනේ. අපි ඌනිත උස ගණනය කරන්න ඕනේ දරුවනේ. දැන් ඌනිත උස ගණනය කිරීමයි සිදු කරන්න ඕනේ. දැන් ඊළඟට ඌනිත උස ගණනය කරන්න ඕනේ බමු. right මේදී පළමු මට්ටම් ස්ථානයේ ඌනිත උස පුතේ පළවෙනි මට්ටම් ස්ථානයේ ඌනිත උස මීටර 100යි කියලානේ අපි උපකල්පනය කරේ. මුල ඉඳලම ඒක තමයි මේ වගුවේ සටහන් වෙලා ඉන්නේ පුතේ. මේ තියෙන්නේ පුතේ මුල ඉඳලම එයා මේ සඳහන් වෙලා ඉන්නේ. මේ බලන්න පළමු මට්ටම් ස්ථානයේ ඌනිත උස ඒ කියන්නේ කැපිටල් A වල ඌනිත උස තමයි පුතේ ඔය මීටර 100යි කියලා අපි උපකල්පනය කරේ. මධ්‍යයන්නේ මුහුදු මට්ටමේ ඉඳලා නිර්දේශිත මට්ටමේ ඉඳලා රෙෆරන්ස් ලෙවල් එකේ ඉඳන් පුතේ ඒකයි අපි උපකල්පනය කරේ පළමු මට්ටම් ස්ථානයේදී ඌනිත උස මීටර 100යි කියලා පුතේ. මේ බලන්න මේදී පළමු මට්ටම් ස්ථානයේ ඌනිත උස මීටර 100ක් විදිහට සලකනවා පුතේ. ඉන්පසු නැග්ම තීරුවේ අගයක් ඇතිනම් බලන්නකෝ ඊට පස්සේ නැග්ම තීරුවේ අගයක් තියෙනවා නම් පුතේ බලන්න ඉන්පසු නැග්ම තීරුවේ අගයක් ඇතනම් එය පෙර ස්ථානයේ ඌනිත උසට එකතු කරනු ලබන අතර බැස්ම තීරුවේ අගයක් ඇති අවස්ථාවකදී ඒ අගය පෙර මට්ටම් ස්ථානයේ ඌනිත අගයෙන් අඩු කරනවා පුතේ. ඒ අවස්ථාවේදී නැග්ම තීරුවේ අගයක් තියෙනවා නම් මොකද කරන්නේ? ඒ අවස්ථාවේදී නැග්ම තීරුවේ අගයක් තියෙනවා නම් ඒක පෙරමිනුම් ස්ථානයේ ඌනිත උසට මොකද කරන්නේ? එකතු කරනවා. නැග්ම තීරුවේ යම් කිසි අගයක් තියෙනවා නම් ඒක අර පෙරමිනුම් ස්ථානයේ ඌනිත උසට මොකද කරන්නේ? එකතු කරනවා.
ඒ වගේම බැස්ම තීරුවේ අගයක් තියෙන අවස්ථාවක නම් බැස්ම තීරුවේ අගයක් තියෙනවා නම් මොකද කරන්නේ? පෙර මට්ටම් ස්ථානයේ ඌනිතාවගෙන් ඒක අඩු කරනවා. මේ ක්‍රියාවලියේදී බලන්න TP1 වලදී මොකද කේස් එක කියලා? TP1 වල බලන්නකෝ ඌනිත උස මොකද තියෙන්නේ? TP1 වල බැස්මක්නේ. වගුවේ TP1 වලට යන්කෝ බලන්න. TP1 වල බලන්නකෝ බැස්මක්නේ තියෙන්නේ. එහෙනම් අර මුල් ස්ථානයේ ඌනිත උසෙන් මොකද කරන්නේ? ඒක අඩු කරනවා. මේ බලන්න TP1 වල ඌනිත උස කොහොමද ගන්නෙ? C ෙන් අඩු කරනවා. අර බැස්ම තීරුවේ අගය 0.365ක්. අපිට එනම් TP1 ස්ථානයේ ඌනිත උස ලැබිලා තියෙනවා කීයද? TP1 ස්ථානයේ ඌනිත උස ලැබිලා තියෙනවා අපිට බලන්නකෝ 99.635 මීටර්. මේ මෙතන 99.635ක් ලැබිලා තියෙනවා. TP2 වල ඌනිත උස TP2 වල TP2 මේ TP2 මේ බලන්න නැග්ම තීරුවේ TP2 බලන්න මේ TP2 බලන්න TP2 බලන්න අර 99.635ට මොකද කරන්නේ? මෙන්න මෙතන සටහන් කරපු මේ බලන්න 99.635 එතන සටහන් කරේ වගුවේ මොකද කරන්නේ? 99.635ට එකතු කරනවා අර නැග්ම තීරුවේ තිබ්බ 1.6.5ක්. මෙන්න ලැබෙනවා ඒ අගය. මෙන්න ලැබෙනවා ඒ අගය. මෙන්න ලැබෙනවා 101.240 බිඳුවක් විදියට. 101.240 TP3 බලමු නැග්මත් බැස්මද තියෙන කියලා. TP3 තියෙන මොකද්ද? ඔව් TP3 තියෙන බැස්මක්. එහෙනම් TP3ට මොකද කරන්නේ? 101.240 බිඳුවෙන් අඩු කරනවා ඒ බැස්ම 0.009 බිඳුව. මෙති 0.009 බිඳුව. මෙති මෙන්න ඒ අගය ලැබෙනවා. ඒ අගය ලැබෙනවා මෙන්න. බීහි ඌනිත උස එතකොට ගණනය කරලා තියෙනවා. බීහි ඌනිත උස 101.195න් අඩු කරලා තියෙනවා නැග්මත් බැස්මත් බලමු. රයිට් බලන්න. මේ බලන්න මෙතන 0.6.8ක්. ඔව් 101.15 බිඳුවෙන් අඩු කරලා තියෙනවා දරුවනේ 0.6.8ක්. එතකොට ඒ අගේ හරි. ඔන්න පුතේ බීහි ඌනිත උස ලැබුණා අපිට 4.7 බිඳුවක් විදියට. B වල ඌනිත උස ලැබුණා දරුවනේ ඔන්න 4.7 බිඳුවක් විදියට. රයිට්. ඒත ගණනය කිරීමේ ක්‍රියාවලියේ දෝෂයක් සිදු වුවොත් ඒ අවසාන ඌනිත උස කෙරෙහි බලපානවා. මේ බලන්න මේ. ඔන්න බලන්න අගයන් ටික ඇවිල්ලා තියෙනවා. මට්ටම් ස්ථාන පසු දර්ශන පාඨාංක අතරමැදි පාඨාංක ගන්න නැහැ මේකෙදි. පෙර දර්ශන පාඨාංක නැග්මක් තියෙනවා මෙන්න බැස්මවල් මෙන්න ඌනිත උස ටික අන්න විස්තරේ. රයිට්. මේ ගණනය කිරීම ක්‍රියාවලියේ දෝෂයක් සිදු වුණොත් අවසාන ඌනිත උස කෙරෙහි එක බලපානවා. ඒ අනුව
ගණනය කිරීමේදී යම් කිසි දෝෂයක් වාදය සෙවීමේ ක්‍රියාවලියක් මෙහිදී ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා නිර්ණායක 3ක් පුතේ අපි හඳුන්වා දීලා තියෙනවා. නිර්ණායක 3 සඳහාම එකම පිළිතුරක් ලැබුණා නම් පුතේ අදාළ ගණනය කිරීමේ ක්‍රියාවලියේ දෝෂයක් නැහැ කියලා අපි කියනවා. නිර්ණායක ගැන ඔබට මතක ඇති අපි සිද්ධාන්ත කොටස් වලදී කතා කරා දරුවනේ. ඒ නිර්ණායක 3 සඳහා වෙනස් වගයන් ලැබුණොත් එකෙන් පැහැදිලි වෙන්නේ පුතේ ගණනය කිරීමේ ක්‍රියාවලියේදී නැග්ම බැස්ම එහෙම නැත්නම් ඌනිත උස සෙවීමේදී යම් කිසි දෝෂයක් සිදු වෙලා තියෙන බවයි. ඉතින් මේ අවස්ථාව ගැන අපි කතා කරා සිද්ධාන්තවලදී සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට ඒ ටික කතා කරලා දුන්නා. අදාළ නිර්ණායක 3 පුතේ මෙතෙන්දී අපි ආයෙත් කතා කරනවා. එකක් පසුදර්ශන පාඨාංකවල එකතුවෙන් පුතේ සිග්මා fs වලින් පුතේ සිග්මා bs වලින් අඩු කරනවා පුතේ අපි සිග්මා fs. ඒ කියන්නේ මොකද්ද පුතේ? පසුදර්ශන පාඨාංකවල එකතුවෙන් සිග්මා bs කිව්වේ අපිට ලැබිච්ච සම්පූර්ණ පසුදර්ශන පාඨාංක මිනුම් වල එකතුව ටෝටල් එක. ඊළඟ සිග්මා fs කිව්වේ පුතේ අපිට ලැබිච්ච පෙරදර්ශන පාඨාංක මිනුම් වල සම්පූර්ණ එකතුව. එනම් මේ අදාළ නිර්ණායක තුනෙන් එකක් තමයි පුතේ පසුදර්ශන පාඨාංක වල එකතුවෙන් ඒ කියන්නේ සිග්මා bs වලින් පුතේ අපි අඩු කරනවා පෙරදර්ශන පාඨාංක වල එකතුව කියන්නේ සිග්මා fs. දෙවනි ක්‍රමය තමයි පුතේ නැගුම් තීරුවේ එකතුවෙන් පුතේ අපි නැගුම් තීරුවේ එකතුවෙන් ඒ කියන්නේ සිග්මා නැගුම් වලින් පුතේ අපි අඩු කරනවා සිග්මා බැස්ම තීරුවේ එකතුව අඩු කරනවා පුතේ. නැගුම් තීරුවේ එකතුවෙන් අපි බැසුම් තීරුවේ එකතුව අඩු කරනවා පුතේ. දැන් මේ බලන්න මේ වගුවේ මේ බලන්න සිග්මා bs කියන්නේ මෙන්න මේ bs පාඨාංක වල ටෝටල් එක එකතුව. සිග්මා fs කියන්නේ මේ පෙරදර්ශන පාඨාංක වල එකතුව. සිග්මා bs වලින් ඒ කියන්නේ සම්පූර්ණයෙන් ලැබුණු පසුදර්ශන මිනුම් පාඨාංක වල එකතුවෙන් අඩු කරනවා මේ සම්පූර්ණයෙන් ලැබිච්ච පෙරදර්ශන මිනුම් පාඨාංක වල එකතුව. සිග්මා fs සිග්මා bs සිග්මා fs. ඊට පස්සේ නැගුම් තීරුවේ එකතුවෙන් සිග්මා රයිස් වලින් අඩු කරනවා නැගුම් තීරුවේ එකතුවෙන් අඩු කරනවා මේ බැස්ම වල මුළු එකතුව ලැබෙනාගේ. right. නැගුම් තීරුවේ එකතුවෙන් බැස්ම තීරුවේ එකතු කරනවා. ඒ වගේම අවසාන මට්ටම් ස්ථානයේ ඌනිත උසින් අඩු කරනවා අවසාන මට්ටම් ස්ථානයේ ලැබිච්ච ඌනිත උස තියෙන්නේ. අවසාන මට්ටම් ස්ථානයෙන් ලැබිච්ච ඌනිත උසින් අඩු කරනවා පළමු මට්ටම් ස්ථානයේ ඌනිත උස. ඉදිරියට යන්න. මේ බලන්න. මේ බලන්න. right. මේ අඩු කරපුවාම ලැබෙන ආගයන් මේ බලන්න මේ. අපිට සිග්මා fs වලගේ මේ ලැබුණේ. මේ බලන්න. සිග්මා fs වලගේ टोटल सिग्मा fs आ गया අපිට ලැබුණේ राइट संपूर्ण सिग्मा fs अगेन අපිට ලැබිච්ච සම්පූර්ණ සිග්මා fs වල එකතුවෙන් මේ බලන්න ලැබිච්ච අගයන් ටික තියෙනවා මේ තියෙන ලැබිච්ච අගයන් ටික හරි බලන්න මේ ලැබිච්ච සම්පූර්ණ අගයන් ටික දරුවනේ මේවා එකතු කරලා බලන්න fs පාඨාංක වල එකතුවෙන් bs පාඨාංක වල එකතු අඩු කරාට පස්සේ අපිට ලැබෙන අගය right හරි ඊළඟට අපිට මේ මෙතන අගේ මෙතෙන්ට මාරු වෙන්න ඕන දරුවනේ මේ අගේ මෙතෙන්ට මේ දෙන්න අඩු කරපුවාම ලැබෙන අගේ ඊට පස්සේ අපිට නැග්මවල වල එකතුවෙන් මේ බැස්මවල වල එකතුව අඩු කරපුවාම ලැබෙන අගේ ඊළඟට ඌනිත අපි අවසන් උසෙන් පුතේ අපි අඩු කරපුවාම අවසන් ඌනිත උසෙන් අපිට ආරම්භක උස අඩු කරපුවාම ලැබෙන අගේ මෙන්න මේ අගයන් තුනම 0.7යි 0.4යි බිඳුවක් ලැබිලා තියෙනවා 0.4යි බිඳුවක් මේ 0.4යි බිඳුවක් අපිට ලැබිලා තියෙනවා ඒ ගණනය කිරීමට අනුව සියලු නිර්ණායක සඳහා එකම අගය ලැබිලා තියෙනවා පුතේ සියලු නිර්ණායක සඳහා එකම අගය ලැබිලා තියෙනවා ඒකෙන් පේන්නේ අපිට
ගණනය කිරීමේදී දෝෂ සිදු වෙලා නැති බව. රයිට් පුතේ ඒකෙන් අපිට පැහැදිලි වෙනවා ගණනය කිරීමේදී දෝෂ සිදු වෙලා නැහැ කියලා. කෙසේ නමුත් මේ ක්‍රියාවලියෙන් පාඨාංක ආශ්‍රිත දෝෂ පිළිබඳව පුතේ ගණනය කරන්න බෑ. ඒ සඳහා වෙනමම ක්‍රියාවලියක් තියෙනවා. ඒක අපිට උසස් පෙළ මට්ටමට නිර්දේශ කරලා නැහැ පුතේ. මතක තියාගන්න ඒක අපිට උසස් පෙළ මට්ටමට නිර්දේශ කරලා නැහැ. ඒක මතක තියාගන්න. රයිට්. ඊට පස්සේ බලමු පුතේ අපි මේ උපකරණ උස ක්‍රමය බලන්න. මේ ක්‍රමයේදී පාඨාංක සටහන් කිරීම කලින් පරිදිම කළත් පුතේ ගණනය කිරීම සඳහා තමයි වෙනත් ක්‍රමයක් යොදාගන්නේ. ඒක නිසා මේ වගුව පහත පරිදි වගුව තියෙනවා පුතේ. බලන්න සටහන් කිරීම හරි කලින් විදියටම කරන්නේ මට්ටම් ස්ථානයේ පුතේ ලෙවල් ස්ටේෂන් එක. පසු දර්ශන පාඨාංකයේ බෑක් සයිඩ් රීඩින් පුතේ. අතරමැදි පාඨාංක වගුව සටහන් කරගන්න පුතේ. අතරමැදි පාඨාංකයේ ඉන්ටර්මීඩියට් සයිඩ් රීඩින් එක. රයිට්. ඒ වගේම පුතේ පෙර දර්ශන පාඨාංකයේ ෆෝසයිට් රීඩින් එක තියෙනවා. නැග්ම බැස්ම ඌනිත උස සහ විස්තරය සඳහන් වෙලා තියෙනවා පුතේ. විස්තරය සඳහන් වෙලා තියෙනවා පුතේ. රයිට්. අපි බලමු. මීළඟට පුතේ මේ උපකරණයේ උස ක්‍රමයේ අනුව ඌනිත උස හොයනකොට පුතේ ඒ සඳහා අවධානය යොමු කරන්න ඕනේ අපි අනිවාර්යයෙන්ම. මේ සඳහා ඊත නිදසුනම යොදා ගන්න පුළුවන් පුතේ අපිට කලින් නිදසුනම. ඒවා අපිට මේ පහත වගුව තුල සටහන් කරගෙන තියනවා කියලා හිතමු පුතේ මේ තියෙන. මේ බලන්න පුතේ මට්ටම් ස්ථාන 1 2 3 4 5 පසු දර්ශන පාඨාංක ටික තියෙනවා පුතේ. රයිට්. පසු දර්ශන පාඨාංක තියෙනවා. ඒ වගේම පුතේ මෙන්න බලන්න පෙර දර්ශන පාඨාංක ටික තියෙනවා. රයිට්. ඌනිත උස තියෙනවා පුතේ. මෙතන කැපිටල් A ස්ථානයේ TP1 දෙවන ස්ථානයේ තුන්වන ස්ථානයේ ආකාරයට පුතේ B ස්ථානයේ දක්වාම TP1 අවස්ථාව TP2 අවස්ථාව 2 3 4 අවස්ථාව පුතේ TP3 සහ B අවස්ථාව විදිහට තියෙනවා පුතේ. ඌනිත උසත් පුතේ. රයිට්. රිඩක්ස් ලෙවල් එකක් තියෙනවා පුතේ. හරි. ඊළඟට බලමු. මේදී පළමු මට්ටම් ස්ථානයේ උස මීටර 100ක් විදියට හිතලා තියෙන්නේ පුතේ. උපකල්පනය කරලා තියෙන්නේ මෝද මට්ටමේ ඉඳන් මීන් ෂී ලෙවල් එකේ ඉඳන් හරි පුතේ මේ උස තමයි පුතේ මේ උඩින් තියෙනවා මීටර 100යි කියලා මේකෙත් උපකල්පනය කරනවා පුතේ අපි. මෝද මට්ටමේ ඉඳලා මීන් ෂී ලෙවල් එක පුතේ MSL එකේ ඉඳන් මධ්‍යයන්නේ මෝද මට්ටමේ ඉඳලා මේකෙදිත් පළමු මට්ටම් ස්ථානයේ උස මීටර 100ක් විදියට හිතනවා පුතේ. රයිට්. බලන්න. උපකරණයේ උස බලමුද පුතේ. මේ බලන්න A වල උස මේ A කියන ස්ථානයේ උස මීටර 100යි පුතේ මෝද මට්ටමේ ඉඳන්. එතකොට අපිට උපකරණයේ උස කියන්නේ පුතේ හැම වෙලේම මේ මධ්‍යයන්නේ මෝද මට්ටමේ ඉඳන් නිර්දේශිත මට්ටමේ ඉඳලා පුතේ උපකරණයේ මධ්‍ය ලක්ෂයට තියෙන උස පුතේ. මේ උපකරණයේ මධ්‍ය රේඛාවට තියෙන උසයි පුතේ අපි උපකරණයේ උස කියන්නේ හැම වෙලේම නිර්දේශිත මට්ටමේ ඉඳලා උපකරණයේ මධ්‍ය රේඛාවට තියෙන උස පුතේ. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට උස මීටර 100යි ඒ ලක්ෂයට. ඒ වල ස්ථාපිත කරන මට්ටම් යෂ්ටියක් සඳහා ලබාගත් පාඨාංකයේ පුතේ 1.58යි. අපි දන්නවා HI උපකරණයේ උස කියලා හැම වෙලේම කියන්නේ පුතේ අපි හැම වෙලේම HI height of the instrument උපකරණයේ උස කියන්නේ පුතේ ඒ අදාළ ස්ථානයේ උච්චත්ත මිනුමට පුතේ උච්චත්ත මිනුමට එයාගේ මොන පාඨාංකයේද පුතේ BS පාඨාංකය එකතු කරලායි පුතේ අපි ඒ ස්ථානයේ උපකරණයේ උස ගන්න. එහෙනම් උපකරණයේ මේ ස්ථානයේ උච්චත්තේ මීටර 100ට එකතු කරනවා පුතේ. ඒ ස්ථානයේදී යාගේ BS පාඨාංකය 1.58ක්. පිළිතුර ලැබෙනවා පුතේ අපිට බලන්න පිළිතුර ලැබෙනවා පුතේ අපිට 101.58යි බිංදුවයි මීටර කියලා. රයිට් පුතේ. හරි. බලන්න පුතේ ඊට පස්සේ මොකද අපි කරන්න කියලා. ඊළඟට අපි මේ බලන්න ඉදිරි TP1 ස්ථානයට ඉදිරි දර්ශන මිනුමක් අරගෙන තියෙනවා පුතේ FS පාඨාංකයක්. FS පාඨාංකයක් ලබාගෙන තිනවා පුතේ.
එතකොට අපි මේ උපකරණයේ උසින් මේ fs පාඨාංකය අඩු කරපුවාම මෙන්න මේ ස්ථානයේ උස ලැබෙනවා පුතේ අපිට. අපි බලමු TP1 ස්ථානයේ උස පුතේ. TP1 ස්ථානයේ උස කියලා කියන්නේ පුතේ අපි TP1 ස්ථානයේ උස කියලා කියන්නේ පුතේ මෙතන බලන්න පුතේ මෙතන උස හොයන්න ඕනේ. මෙතන උස හොයන්නේ කොහොමද පුතේ? අපි මේ උපකරණයේ උසින් පුතේ 101.58 බිඳුවෙන් එයාගේ fs පාඨාංකය අඩු කරනවා. උච්චත්වය හොයන්න ඕනයි පුතේ. උච්චත්වය සඳහා සමීකරණය පුතේ. උච්චත්වය කියන්නේ උපකරණයේ උසින් අඩු කරනවා පුතේ height of the instrument එකෙන් අඩු කරනවා එයාගේ fs පාඨාංකය. එතකොට අපිට උච්චත්වය ලැබෙනවා අදාළ ස්ථානේ. අපි බලමු පුතේ ඒක කරලා. අපි 101.58 බිඳුවෙන් 101.58 බිඳුවෙන් අඩු කරනවා පුතේ 1.945ක් 1.945 කියන්නේ යාගේ fs පාඨාංකය. අපිට පිළිතුර ලැබෙනවා පුතේ 99.635 කියලා. මෙතන උච්චත්වය 99.635 මීටර කිලෝමීටර උච්චත්වය ලැබෙනවා පුතේ අපිට. 99.635 කියලා මෙතන උච්චත්වය ලැබෙනවා පුතේ. එතකොට පුතේ දැන් ඊළඟට උපකරණයේ ස්ථානයේ මාරු කරලා අලුත් ස්ථානයේදී උපකරණයේ මට්ටම් කරලා TP1 ස්ථානයට ඒ කියන්නේ කලින් fs පාඨාංකයක් ලබාගත තැනට මේ bs පාඨාංකයක් ලබාගෙන තියෙනවා. දැන් අලුත් ස්ථානයේදී උපකරණයේ උස අවශ්‍ය වෙනවා පුතේ අපිට. එහෙනම් උපකරණයේ උස හොයන්නේ කොහොමද? ඒ අදාළ ස්ථානයේ උච්චත්ත මිනුමට එයාගේ bs පාඨාංක එකතු කරනවා. කෝ අදාළ ස්ථානයේ උච්චත්ත මිනුම? TP1 වල උච්චත්ත මිනුම අපිට ලැබිලා තියෙනවා පුතේ 99.635 කියලා. 99.635ට මෙන්න යාගේ bs පාඨාංකය එකතු කරනවා පුතේ 2.325ක් 2.325ක් එකතු කරාම පුතේ 101.966 බිඳුවයි කියලා පුතේ පිළිතුර ලැබෙනවා අපිට. මේ බලන්න 101. අපිට පිළිතුර ලැබෙනවා පුතේ 101.966 බිඳුවයි කියලා. මේ බලන්න පිළිතුර ලැබෙනවා මීටර 101.966 බිඳුවයි කියලා. මෙතන අලුත් ස්ථානයේ උපකරණයේ උස. දැන් නැවත TP2 ස්ථානයට අපි ඉදිරි දර්ශන මිනුමක් ගන්නවා පුතේ. fs පාඨාංකයක් ගන්නවා. එතන උස 0.72යි. මේ TP2 ස්ථානයේ උස හොයා ගන්න ඕනේ පුතේ. නම් උපකරණයේ උසින් එයාගේ පෙරදර්ශන මිනුම් පාඨාංකය අඩු කරමු පුතේ 101.96 බිඳුවෙන් අපි අඩු කරමු 0.72ක්. අපිට පිළිතුර එනවා පුතේ 101.24යි කියලා. මෙතන උස එනවා පුතේ 101.24යි කියලා. රයිට්. දැන් උපකරණයේ අලුත් ස්ථානයක ස්ථාපිත කරලා තියෙන්නේ පුතේ. අලුත් ස්ථානයක ස්ථාපිත කරලා මට්ටම් කරපු ගමන්ම ලබා ගන්න පාඨාංකය තමයි යාගේ bs පාඨාංකය පුතේ. අන්න බලන්න මේ අදාළ ස්ථානයේ උසට අදාළ ස්ථානයේ උච්චත්ත මිනුමට යාගේ bs පාඨාංක එකතු කරපුවාම මෙතන උපකරණයේ උස එනවා පුතේ. ඒ කියන්නේ 101.24ට එකතු කරපුවාම 1.69ක් මෙන්න පුතේ 6.9 බිඳුවක් 102.933 බිඳුවයි මීටර කියලා පුතේ ලැබුණා. රයිට්. අපිට පිළිතුර ලැබුණා. ඒ විදිහටම පුතේ ක්‍රියාවලිය කරගෙන ගිහිල්ලා මේ උපකරණයේ උස අපිට ගණනය කරගන්න පුළුවන්. එතකොට මේකෙදිත් පළමු මට්ටම් ස්ථානයේ උස මීටර 100 විදිහටමයි ගන්නෙ පුතේ. ඒ අනුව පළමු දෘෂ්ටි රේඛාව ගමන් කරන්නේ පුතේ මේ බලන්න. පළමු දෘෂ්ටි රේඛාව ගමන් කරන්නේ 100 ධන 101.58යි 101.58යි බිඳුවක උසකින් පුතේ. පළවෙනි දෘෂ්ටි රේඛාව ගමන් කරන්නේ මේ බලන්න 101.58යි බිඳුවක උසකින් පළවෙනි දෘෂ්ටි රේඛාව ගමන් කරන්නේ. රයිට්. ඊට පස්සේ TP1 හි උස හොයන්න දෘෂ්ටි රේඛාවේ උසින් TP1 වල පෙරදර්ශන පාඨාංකය අඩු කරනවා පුතේ. අනුව TP1 වල උස අපිට ආවා 101.58 බිඳුවෙන්
9.4 අඩු කරාම පුතේ 99.635 මීටර කියලා. මේ යෝගාවට දෙවන ස්ථානයේ දෘෂ්ටි රේඛාවේ උස සෙවීම සඳහා TP1 වල උස සහ එයාගේ පසුදර්ශන පාඨාංකයට එකතු කරනවා පුතේ අපි දෙවන දෘෂ්ටි රේඛාවේ උස මෙන්න තියෙනවා පුතේ TP2 වල උස එයාගෙන් අඩු කරන එයාගේ ඉදිරි දර්ශන පාඨාංකය මෙන්න පුතේ අපිට එයාගේ ලැබෙනවා. ඒ විදිහට තෙවන දෘෂ්ටි රේඛාවෙත් පුතේ TP3 වල උසත් හොයා ගන්නවා C වන දෘෂ්ටි රේඛාවෙත් හොයාගෙන අවසානයේ පුතේ B වල උස හොයා ගන්නවා 100.470යි කියලා 100.470යි කියලා පුතේ right අවසන් විදිහට ඒකයි පුතේ අපි කරගත්තේ ක්‍රමානුකූලව පිළිවෙලට ඒ වැඩේ අපි කරගෙන තියෙනවා පුතේ මම හිතන්නේ ඕගොල්ලන්ට මේ අපි එතකොට කතා කරේ පුතේ මට්ටම් ගැනීමේ ක්‍රියාවලියට බිම් බැඳීම සහ මට්ටම් ගැනීමේ ක්‍රියාවලට අදාළ සමාලෝචන ප්‍රශ්නයි පුතේ කතා කර ඉන්නේ. එතකොට මෙතනදී අපි ඕගොල්ලොත් එක්ක විශේෂයෙන්ම පුතේ නැගුම් බැසුම් ක්‍රමයට අදාළ වකුගත කිරීම සම්පූර්ණ සමස්ත ගණනය කිරීම සිදු කරගන්න පුළුවන් පුතේ වගුව සකස් කරන ආකාරය සහ සම්පූර්ණ වගුව පිරවීම සිදු කරලා පුතේ නැගුම් බැසුම් ක්‍රමයට අනුව මේ ක්‍රියාවලියේ නිර්වද්‍යතාවය පරීක්ෂා කිරීම දක්වාම කරා පුතේ ක්‍රියාවලි තුනම දුවල පුතාලත් එක්ක සාර්ථකව කතා කරා පුතේ සාකච්ඡා කරා ඊට පස්සේ ඊට අමතරව පුතේ උපකරණයේ උස ක්‍රමයේ මගින් කොහොමද පුතේ මේක ගණනය කරන්න කියලා උපකරණයේ උස ක්‍රමයේ අනුව පුතේ මේ අවසන් අවස්ථාව දක්වා ඔයගොල්ලන්ට එක්ක ඇවිල්ලා මේ අවසන් පිළිතුර එන තැනට යනකම් ඕගොල්ලොත් එක්ක කතා කරා විස්තරාත්මකව right මං හිතන්නේ ඔබට ඒක බොහොම හොඳින් පැහැදිලි වෙන්න ඇති පුතේ මනාව පැහැදිලි වෙන්න ඇති කිසිම ගැටලුවක් නැහැ පුතේ අපි බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක ඊළඟ කොටසින් පුතේ මීට අදාළ ඊළඟ ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ